හොඳයි මේ එතකොට අපි මේ ආලෝකය කියලා කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක්. අපි අර කලින් කතා කරේ මේ විද්‍යුත් චුම්බක තරංග ගැන. එතකොට විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ දෘශ්‍ය කලාපයට අයිති තරංගවලට තමයි ආලෝකය කියලා කියන්නේ. දෘශ්‍ය කලාපයට කියන්නේ ඇහැට සංවේදී විද්‍යුත් චුම්බක තරංග වලට ආලෝකය කියලා කියනවා. හරි. වර්ණාවලියේ තියෙන. ඉතින් මම කිව්වා වර්ණාවලිය කියන්නේ මොකද්ද කියන එක. වර්ණාවලිය කියලා කියන්නේ අර සියලුම විද්‍යුත් චුම්බක තරංග මේ පෙළගස්සපුවාම තරංග ආයාමයේ අණු පෙළගස්සලා ගත්තාම ඒකට තමයි වර්ණාවලිය කියලා කියන්නේ. ස්පෙක්ට්‍රම් එක. ඉතින් ඔය ඕන දෙයක ස්පෙක්ට්‍රම් එකක් අපිට ගන්න පුළුවන්. ඊට අදාළ සියලු දේ යම්කිසි විදියකට පෙළ ගස්සන්න ඕන. පෙළ ගස්සපුවාම ඒක ස්පෙක්ට්‍රම් එකක්. පැතිකඩක් කියලා සමහරවිට කියන්නේ ඒ වගේ දෙයක් ඒක. දැන් සමාජයක තියෙනවා වර්ණාවලියක්. සමාජයක ඒ විවිධ කාරණා ඔස්සේ ඒ වර්ණාවලිය අපිට ගන්න පුළුවන්. සමාජයේ තියෙන වර්ණාවලිය. විවිධ දේවල් මත පදනම් වෙලා. අපි ගත්තොත් එහෙම සමාජයේ ඉන්න ඒ ජනතාව ඒ මිනිස්සු යම්කිසි දෙයක් මත පදනම් වෙලා අපිට පෙළ ගස්සලා ගත්තොත් මේක වර්ණාවලියක්. දැන් නිකන් හිතන්නකෝ වයස අනුව පෙළ ගස්සන්නත් පුළුවන්. නේ? වයස අනුව පෙළ ගස්සොත් එහෙම පොඩි විවිධ වයස් වල ඉන්නවා. අර ස්පෙක්ට්‍රම් එක වගේම තමයි අපි කියන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය වගේ තමයි. ඇයි විවිධ වයස් වල අය ඉන්නෝනේ. මේ දැන් ඉපදිච්ච අය ඉන්නවා. දැන් ඉපදිලා තප්පර කීපයක් ගත වෙච්ච අය ඉන්නවා. එහෙම විනාඩි කීපයක් ගත වෙච්ච අය ඉන්නවා. මිනිත්තු කීපයක් ගත වෙච්ච අය ඉන්නවා. පැයක් ගත වෙච්ච අය ඉන්නවා. පැය දවස් කොහොම ගත වෙච්ච අය ඉන්නවා. ඊළඟට වයසක අය ඉන්නවා. අවුරුදු 100ක් වෙච්ච අය ඉන්නවා. නේද? එතකොට මේ සියලු දෙනා එහෙම පෙළ ගැස්සුවොත් එහෙම අතිවිශාල ප්‍රමාණයක් තියෙනවනේ එතන. අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. අපි හිතන්නේ කීප දෙනෙයිද කියලා දැන් බැලුවමට හිතන පොඩි ළමයි වැඩි තරුණ වැඩි හිටි එහෙම කියලා. ඒව කලාප. හරි. දැන් අපි හිතමුකෝ බාල තරුණ වැඩි හිටි නේද? මහලු ඒ විදිහට ගත්තොත් එහෙම ඒව කලාප. පොඩි ළමයි ඊට පස්සේ තරුණ ළමයි ඊළඟට වැඩිහිටි මැදි වයසේ අය ඊළඟට මහලු අය කියලා ගත්තොත් ඒවා කලාප. ඒ කලාපයක තවත් අය ඒ කලාපයක ගොඩක් අය ඉන්නවා. නමුත් ඒ ඔක්කොම ගත්තාම ඒක ස්පෙක්ට්‍රම් එකක්. වර්ණාවලිය. සමාජීය වර්ණාවලිය. එතකොට ඒ වයස අනුවනේ ගත්තේ විවිධ දේවල් අනුව මේ ස්පෙක්ට්‍රම් එක ගන්න පුළුවන්. ඕන දෙයක එහෙම ස්පෙක්ට්‍රම් එකක් තියෙනවා. හරි. ඉතින් මේ විද්‍යුත් චුම්බක තරංගවල තියෙන ස්පෙක්ට්‍රම් එක ගැන තමයි අපි ඔය කතා කරේ. ඒකෙදී තරංග ආයාමය අනුව සියලු තරංග පෙළ ගස්සපුවාම ඒක විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය ස්පෙක්ට්‍රම් එක. හරි. එතකොට ඒකේ දෘශ්‍ය කලාපයට අයිති තරංග තමයි අපි ආලෝකය කියලා කිව්වේ. විද්‍යුත් චුම්බක තරංග කොහොමටත් මම කලින් පැහැදිලි කළා. ඒ සියලු තරංග අදෝරක්ත කලාපයට අයිති ඒවා, දෘශ්‍ය කලාපයට අයිති ඒවා සහ පාරජම්බුල කලාපයට අයිති. ඒ සියලුම ඒවා ගමන් කරන්නේ 3 ගුණ කිරීම 10 ms ඍණ 1 කියන ප්‍රවේගයෙන්. තමයි රික්තයක් තුල ගමන් කරන්නේ. රික්තයක් තුල ගමන් කරන්නේ මේ ප්‍රවේගය. රික්තය තුලදී තමයි උපරිම ප්‍රවේගය ලැබෙන්නේ. වෙනත් ඕනෑම මාධ්‍යයක් තුලදී විද්‍යුත් චුම්බක තරංගවල ප්‍රවේගය මේ අගයට වඩා අඩු වෙනවා. ඉතින් අපි මේ ප්‍රවේගයට කියන්නේ ආලෝකී ප්‍රවේගය කියලා. ආලෝකී ප්‍රවේගය කියලා තමයි මේ හැවුම කතා කරන්නේ. ජනප්‍රිය එහෙමයි. ආලෝකී ප්‍රවේගය. ආලෝකයට විතරක් නෙමෙයි ওই ප්‍රවේගය තියෙන්නේ. විද්‍යුත් චුම්බක තරංග වලට මේ ප්‍රවේගය තියෙන්නේ. නමුත් ආලෝකයේ ප්‍රවේගය නේ මුලින්ම ගණනය කරේ ආලෝකය ඇසුරෙන් ප්‍රවේගය හැවුවේ. එනිසා මේකට ආලෝකී ප්‍රවේගය කියන එක භාවිතා වෙනවා. නමුත් සියලුම තරංග වලට මේ ප්‍රවේගය තියෙනවා. මේක රික්තයක් තුලදී තමයි මේ ප්‍රවේගය තියෙන්නේ. දැන් අපි කොහොමදත් කතා කරන්න තියෙන්නේ ආලෝකය ගැන නිසා මම ආලෝකයේ ප්‍රවේගය කියන වචනේම පාවිච්චි කරන්නේ. හරි. ඉතින් ආලෝකයේ ප්‍රවේගය රික්තයක් තුලදී 3 ගුණ කිරීම 10 තප්පරයට මීටර. වෙනත් මාධ්‍යයන් තුල ආලෝකයේ විද්‍යුත් චුම්බක තරංගයක්. ඒකට විද්‍යුත් චුම්බක තරංගයක් නිසා මාධ්‍යයක් නැතුව ආලෝකයට ගමන් කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කිව්වේ රික්තයක් තුල ගමන් කරන්න පුළුවන් කියලා.
රික්තය තුලදී ආලෝකයට ප්‍රවේගයක් තියෙන එකයි. නමුත් ආලෝකය ගමන් කළ හැකි මාධ්‍ය තියෙනවා. රික්තය තුලදී පමණක් නෙමෙයි වෙනත් මාධ්‍යයන් තුලදී ආලෝකය ගමන් කරනවා. එහෙම ගමන් කළ හැකි මාධ්‍ය තියෙනවා. ඉතින් මේ මාධ්‍ය වලට අපි කියනවා මොන මාධ්‍ය කියලාද? ආලෝකයට යම්කිසි මාධ්‍යයක් තුල විනිවිද යන්න පුළුවන් නම් ඒ විනිවිද යන මාධ්‍ය මොන මාධ්‍යද? ඒවට කියනවා පාරදෘශ්‍ය මාධ්‍ය කියලා. නේද? පාරදෘශ්‍ය මාධ්‍ය. විනිවිද නොයන මාධ්‍ය පාරදෘශ්‍ය නොවන මාධ්‍ය. පාරාන්ද මාධ්‍ය. ඉතින් අපි ගත්තොත් එහෙම වීදුරු තුලින් ආලෝකයට යන්න පුළුවන්. වීදුරු කියන්නේ පාරදෘශ්‍ය මාධ්‍යයක් ආලෝකය සඳහා. ජලය ගත්තොත් ජලය තුලින් ආලෝකයට යන්න පුළුවන්. ජලය කියන්නේ ආලෝකය සඳහා පාරදෘශ්‍ය මාධ්‍යයක්. ලී තුලින් ආලෝකයට යන්න බෑ. ලී කියලා කියන්නේ ආලෝකය සඳහා පාරාන්ද මාධ්‍යයක්. ඒ වගේ මේ බිත්තිය තුලින් ආලෝකයට යන්න බෑ. ඒකේ බිත්තිය හදලා තියෙන ද්‍රව්‍ය ගඩොල් ඒවා පාරාන්ද මාධ්‍ය. ආලෝකයේ ගමන් කළ හැකි මාධ්‍ය තියෙනවා. ඒවා පාරදෘශ්‍ය මාධ්‍ය. ආලෝකයට ගමන් කරන්න බැරි මාධ්‍ය තියෙනවා. ඒවා පාරාන්ද මාධ්‍ය නැත්නම් පාරදෘශ්‍ය නොවන මාධ්‍ය. දැන් මෙතනදී අපි ආලෝකයේ පිළිබඳව සාකච්ඡා කරද්දී ඔය පාරදෘශ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් තමයි අපිට වැදගත් වෙන්නේ. ආලෝකයේ ප්‍රචාරණය පිළිබඳව ආලෝකය ගමන් කළොත් එපේ ආලෝකය සම්බන්ධයෙන් කිසිම මොනවා හරි දෙයක් කියන්න මේ මාධ්‍ය තුලදී. ඒ නිසා අපිට මෙතෙන්දී වැදගත් වෙන්නේ පාරදෘශ්‍ය මාධ්‍ය. ආලෝකයේ යම් මාධ්‍යයක් තුලින් ගමන් කරනවා නම් අන්න එවැනි මාධ්‍ය තමයි මෙතෙන්දී අපිට වැදගත් වෙන්නේ. ඉතින් ආලෝකයේ මාධ්‍යයක් තුලින් ගමන් කරනකොට හැම මාධ්‍යයක් තුලදීම එකම ප්‍රවේගයෙන් ගමන් කරන්නේ නැහැනේ. රික්තය තුලදී තමයි වැඩිම ප්‍රවේගයෙන් යන්නේ. වෙනත් මාධ්‍ය තුලින් යන්නේ වෙනත් ප්‍රවේග වලින්. දැන් වාතය ගත්තොත් එහෙම ආසන්න වශයෙන් වාතය තුලින් ආලෝකයේ ප්‍රවේගයෙන්ම ඒ කියන්නේ රික්තය තුලදී ගමන් කරන ප්‍රවේගයෙන්ම ගමන් කරනවා කියලා සලකනවා. එතකොටම ආසන්න වශයෙන් එහෙම සමාන වෙනවා. ආසන්න වශයෙන් සමාන හින්දා වාතය තුලදී ආලෝකයේ ප්‍රවේගය ඒ රික්තය තුලදී ආලෝකයේ ප්‍රවේගයට සමානයි කියලා ගන්නවා. නමුත් ජලය, වීදුරු හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක් තුලදී ආලෝකයේ ප්‍රවේගය මීට වඩා අඩුයි. වාතයටත් වඩා අඩුයි. ඉතින් අපි යම්කිසි මාධ්‍ය දෙකක් සංසන්දනය කරලා බලනකොට ආලෝකයට වඩා අඩු ප්‍රවේගයක් තියෙන මාධ්‍යයක් ආලෝකයට තියෙන අඩු ප්‍රවේගයක් නම් එහෙම අඩු ප්‍රවේගයක් තියෙන මාධ්‍යයක් අපි හඳුන්වනවා ගහනතර මාධ්‍යයක් කියලා. ගහනතර මාධ්‍ය. දැන් අපි මම සංසන්දනය කරලා ගන්නම්කෝ වාතය සහ ජලය. වාතය සහ ජලය ගත්තොත් එහෙම වාතය තුලදී ආලෝකයට තියෙන ප්‍රවේගයට වඩා අඩු ප්‍රවේගයක් තමයි ජලය තුලදී තියෙන්නේ. ඒ නිසා එතනදී ජලය ගහනතර මාධ්‍ය, වාතය විරලතර මාධ්‍ය. ආලෝකයට වඩා වැඩි ප්‍රවේගයක් තියෙන මාධ්‍ය විරලතර මාධ්‍ය කියලා හඳුන්වනවා. ආලෝකයට වඩා අඩු ප්‍රවේගයක් තියෙන මාධ්‍ය ගහනතර මාධ්‍ය කියලා හඳුන්වනවා. ඉතින් එක මාධ්‍යයක ගමන් කරන ආලෝක කිරණයක් අත් වශයෙන්ම කිව්වොත් එහෙම ආලෝක කිරණ කියලා සලකන්නත් පුළුවන්. ආලෝකයේ තරංග හැටියට අරගෙන යම් සංසිද්ධි විස්තර කරන්නත් පුළුවන්. ආලෝකයේ අංශු හැටියට පොටෝන කියලා හඳුන්වන අංශු වලින් සමන්විතයි කියලා අරගෙන යම් සංසිද්ධි විස්තර කරන්නත් පුළුවන්. නමුත් මෙතනදී අපි මේ ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාවත් වශයෙන් මේ පාඩම ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාව. ඒ නිසා මෙතෙන්දී ආලෝක කිරණ හැටියට තමයි සලකන්නේ. ආලෝකයේ තරංග විශේෂයක් හැටියට සලකලා ඒ පිළිබඳව කරන අධ්‍යයනයකුත් තියෙනවා. අපි කියනක භෞතික ප්‍රකාශ විද්‍යාව කියලා. ඒකට ආලෝකය එක මාධ්‍යයක ගමන් කරනකොට යම්කිසි ප්‍රවේගයකින් ගමන් කරන්නේ. හැබැයි ඒ එක මාධ්‍යයක ගමන් කරන ආලෝකය තවත් මාධ්‍යයකට ඇතුල් වෙනකොට ඒ ආලෝකයේ ගමන් කරන ප්‍රවේගය වෙනස් වෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට හිතමුකෝ වාතය තුල ආලෝකය ආවනම් 3 ගුණ කිරීම 18යි තප්පරයට මීටර ප්‍රවේගයෙන් එනවා. එහෙම ආපු ආලෝකය අපි හිතමුකෝ ජලය තුලට ඇතුල් වුණා කියලා. එහෙම ඇතුල් වෙනවත් එක්කම ආලෝක ප්‍රවේගය වෙනස් වෙනවා. ආලෝකයේ ප්‍රවේගය වෙනස් වෙනවා. හරිද? මේ ආලෝකයේ ප්‍රවේගය වෙනස් වීමත් සමගම ඒ මාධ්‍ය දෙක වෙන් කරන අතුරු මුහුණතේදී සිදුවෙන එක්තරා සංසිද්ධියක් පිළිබඳව තමයි අපි මේ පාඩම යටතේ මුලින්ම සාකච්ඡා කරන්න හදන්නේ. අතොසෙම ඒ සංසිද්ධිය තමයි අපිට මේ පාඩමේදී දිගටම ඌමනා වෙන්නේ සහ වැදගත් වෙන්නේ.
ඒක තමයි හැමතැනම යෙදෙන්නේ. මේ පාඩමේදී අපි කරන ඒ කියන සංසිද්ධිය පිළිබඳව තමයි හැමතැනම යෙදෙන්නේ. ඒක තමයි වර්තනය කියන්නේ. වර්තනය. ඉතින් අපි වර්තනය කියන එක පිළිබඳව තමයි දිගටම යෙදෙන්නේ මේ පාඩමේදී. ආලෝකයේ වර්තනය. වර්තනය කියන එක මම කලින් ළමයින්ට රැලිති ටැංකිය ගැන විස්තර කරද්දී තරංග පාඩමේදී පැහැදිලි කළා. වර්තනය කියලා කියන්නේ සියලු තරංගවල තියෙන ගුණයක්. සියලුම තරංගවල තියෙන ගුණයක් තමයි වර්තනය කියලා කියන්නේ. ඒ ආලෝකයත් එහෙම වර්තනය වෙනවා. මොකද වර්තනය කියලා කියන්නේ එක මාධ්‍යයක ගමන් කරන තරංගයක් වෙනත් මාධ්‍යයකට ඇතුළු වෙනකොට ඒ මාධ්‍ය දෙක වෙන් කරන අතුරු මුහුණතේදී ඒ තරංගයේ ගමන් දිශාව වෙනස් වීම නැත්නම් අපගමනය වීම තමයි වර්තනය කියලා හඳුන්වන්නේ. ඒක සිද්ධ වෙන්නේ අත් වශයෙන්ම උතන් සම්බන්ධයක් තියෙනවා මේ ප්‍රවේග වෙනස් වීම සමග. ප්‍රවේග වෙනස් වුණොත් තමයි වර්තනය වෙන්නේ. එක මාධ්‍යයකින් ඉඳලා තව මාධ්‍යයකට ගමන් කරනකොට තරංගයේ ප්‍රවේගයේ වෙනස් වීමත් සමග තමයි මේ වර්තනය කියන සංසිද්ධිය වෙන්නේ. එහෙම ප්‍රවේග වෙනස් වුණොත් තමයි වර්තනය වෙන්නේ. මාධ්‍ය දෙක යම් ආකාරයක වෙනස් වුණත් ප්‍රවේග වෙනස් වෙන්නේ නැත්තම් වර්තනය කියන සංසිද්ධිය සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ වර්තනය කියන එක ප්‍රවේග වෙනස් වීමත් සමගම සිදුවන එහෙම නැත්නම් ප්‍රවේග වෙනස් වීම නිසා සිදුවන දෙයක් හැටියට සලකනවා. එක මාධ්‍යයකින් තවත් මාධ්‍යයකට තරංගයක් ගමන් කිරීමේදී ඒ ගමන් දිශාවේ වෙනස් වීම. අපි ආලෝකයේ සඳහා මේක ගත්තොත් ආලෝක කිරණයක් එකම මාධ්‍යයක ඉඳලා තව මාධ්‍යයකට ඇතුළු වෙනකොට එක මාධ්‍යයක ගමන් කරන ආලෝක කිරණය සමහරට විරලතර හෝ ගහනතර වෙන්න පුළුවන්. තවත් මාධ්‍යයකට මෙහෙම ඇතුළු වෙනකොට මෙන්න මේ අතුරු මුහුණත මේ පළවෙනි මාධ්‍යය මේක දෙවන මාධ්‍යය. ඒතර මේ පළවෙනි සහ දෙවෙනි මාධ්‍ය දෙක වෙන් කරන අතුරු මුහුණත මේ තියෙන්නේ. අතුරු මුහුණත. මේ අතුරු මුහුණතේදී මෙන්න මෙහෙම මේ ආපු තරංගේ නැත්නම් මේ කිරණය යන්න තිබුණේ මෙහෙම වුණත් අතුරු මුහුණතේදී මෙහෙම හැරිලා ගමන් කරන එක යම්කිසි කෝණයකින් අපගමනය වෙලා ගමන් කරන සංසිද්ධිය තමයි වර්තනය කියලා කියන්නේ. ඒක තමයි වර්තනය කියලා කියන්නේ. දැන් මේ පිළිබඳව තමයි අපිට ඉගෙන ගන්න තියෙන පාඩමේ. හරිද? හොඳයි අපි පොඩි සටහනක් ලියමු. විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ දෘශ්‍ය කලාපයට අයිති තරංග ආලෝකයේ ලෙස හඳුන්වනු ලබයි. ආලෝකයේ ප්‍රවේගය රික්තයක් තුලදී 3 ගුණ කිරීම 10/8 ms ශ්‍රේණියක වන අතර වෙනත් ඕනෑම මාධ්‍යයක් තුලදී ඊට වඩා අඩු වගයක් ගනී. මාතෘකාවක් ඉදිරියට ලියන්න. පාරදෘශ්‍ය මාධ්‍ය සහ පාර අන්ධ මාධ්‍ය. පාරදෘශ්‍ය මාධ්‍ය සහ පාර අන්ධ මාධ්‍ය. ආලෝකයට විනිවිද යා හැකි මාධ්‍ය ආලෝකයට විනිවිද යා හැකි මාධ්‍ය පාරදෘශ්‍ය මාධ්‍ය ලෙස හඳුන්වනු ලබන අතර එසේ යා නොහැකි මාධ්‍ය හඳුන්වනු ලබන්නේ පාර අන්ධ මාධ්‍ය ලෙසය.
ඊට පස්සේ මාතෘකාවක් විදිහට ලියන්න ගහනතර මාධ්‍ය සහ විරලතර මාධ්‍ය. ගහනතර මාධ්‍ය සහ විරලතර මාධ්‍ය. ආලෝකයට වඩා අඩු ප්‍රවේගයක් සහිත මාධ්‍ය ගහනතර මාධ්‍ය ලෙස හඳුන්වනු ලබන අතර වඩා වැඩි ප්‍රවේගයක් සහිතව ආලෝකයේ ගමන් කරන මාධ්‍ය හඳුන්වනු ලබන්නේ විරලතර මාධ්‍ය ලෙසය. මාතෘකාව ලියන වර්තනය එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ආලෝකයේ ගමන් කරන විට මාධ්‍ය දෙක වෙන් කරන අතුරු මුහුණතේදී කිරණයේ ගමන් දිශාව වෙනස් වීමේ සංසිද්ධිය කිරණයේ ගමන් දිශාව වෙනස් වීමේ සංසිද්ධිය වර්තනය ලෙස හඳුන්වනු ලබයි. බලන්න මෙතන මේ රූපය අඳගන්න.
හොඳයි ඊට පස්සේ ලියන්න. ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට වර්ධනය වන විට ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට වර්ධනය වන විට වර්තන කිරණය අභිලම්භයෙන් ඉවතට නැමේ. මේ රූපය ඇඳගන්න. විරලතර මාධ්‍යයක සිට ගහනතර මාධ්‍යයකට වර්ධනය වෙන විට වර්තන කිරණය අභිලම්භයේ දෙසට නැමේ. රූපය ඇඳගන්න. හරි. හොඳයි ඊට පස්සේ ලියන්න වර්තන නියම. හොඳයි මේ වර්තනය කියන සංසිද්ධිය සිද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන් නියම දෙකකට අදාළව. අපි කියනවා ඒවට වර්තන නියම කියලා. පළවෙනි නියමය තමයි මේ වගේ පතන කිරණයයි වර්තන කිරණයයි අතුරු මුහුණතේදී පතන පෘෂ්ඨයට අඳින අභිලම්භයයි මේ ඔක්කොම එකම තලයක පිහිටනවා කියන එක. වර්තනය සිද්ධ වෙන්නේ එහෙමයි. පතන කිරණයත් වර්තන කිරණයත් පතන මුහුණතේදී අඳින අභිලම්භයත් එකම තලයක පිහිටන විදිහට තමයි වර්තනය සිද්ධ වෙන්නේ. දැන් එහෙම නොවුනොත් එහෙම හිතන්නකෝ දැන් මේ බෝඩ් එක කියලා තලේ මෙහෙම එන පතන කිරණය මේ පතන කිරණය මෙහෙම එද්දී වර්තන කිරණයත් යන්නේ මේ බෝඩ් එකේ තියෙන තලෙමයි ඔහොම. අභිලම්භයේ තියෙන්නේ බෝඩ් එකේ තියෙන තලෙමයි. ඉතින් එහෙම වෙනවා නම් අපි කියනවා එකම තලයක තියෙනවා කියලා. හිතන්නකෝ පතන කිරණේ බෝඩ් එකේ තියෙන තලේ දැන් මේක මෙහෙම මේක මෙහෙම ඇවිල්ලා මෙහෙම යනවා නම් එකම තලයක් නෙමෙයි දැන් බෝඩ් එකෙන් එළියට ඇවිල්ලා.
එහෙම නැත්නම් බෝඩ් එක ඇතුළට මේක යනවා නම් ඒත් එකම තලයක් නෙමෙයි. බෝඩ් එක පිහිටන තලයේම මේ ටික ඔක්කොම තියෙනවා නම් දැන් මම ඇඳලා තියෙනකොට කොහොමත් බෝඩ් එක තියෙන තලයේමයි ඔක්කොම ටික තියෙන්නේ. හැබැයි සංසිද්ධිය සිද්ධ වෙනකොට බෝඩ් එක තියෙන තලයේ නෙමෙයි. එතකොට වෙන මොකක් හරි තලයක තියෙනවා. සංසිද්ධිය සිද්ධ වෙන්නේ බෝඩ් එකේ තියෙන තලයේ නම් ඒක එහෙම වෙයි. නමුත් මොකක් හෝ තලයක තමයි සිද්ධ වෙන්නේ. එකම තලය මොකක් හෝ එකම තලයක. තලයක් කියන එක හිතන්න පුළුවන් නේ. හිතන්න තමයි තියෙන්නේ තලයක් කියන එක. මේ තලයක් කියන්නේ ඔහම සමතල පෘෂ්ඨයක්. ඒකට ඝනකමක් ගන්න බෑ. සමතල පෘෂ්ඨයක්. තලයක් කියලා කියන්නේ. දැන් මේ වගේ මේ බෝඩ් එක පිහිටන තලය. පෘෂ්ඨයක්. ඝනකමක් නෑ දෙපැත්තක් තියෙනවා. ඝනකමක් නෑ. එහෙම අර සරල රේඛාව ගැන ඔයාලා ඉගෙන ගන්නව නේද මේ මැත්ස් වලදී. සරල රේඛාව කියන්නේ එහෙම අපරිමිත දිගක් තියෙන ඝනකමක් නැති එකක් නේ දෙයක් නේද? ලක්ෂයක ගමන් නිශ්චිත දිශාවක් ඔස්සේ ගමන් කරන ලක්ෂයක පතය තමයි සරල රේඛාව. ලක්ෂය කියන එකට පරිමාවක් නැති නිසා සරල රේඛාවට ඝනකමක් නැහැ. ඒ වගේ තමයි තලයටත් ඝනකමක් නැහැ. ඒක හිතන්න සමතලයි. එහෙම එකක්. හිතන්න තමයි ඒක තියෙන්නේ. එහෙම එකක් පෙන්වන්න එකක් නැහැ නේ. හරිද? අන්න එවැනි තලයක මේ ඔක්කොම තියෙනවා කියන එක පළවෙනි නියමය. දෙවෙනි නියමය වර්තනය පිළිබඳ දෙවෙනි නියමය කියන්නේ පතන කෝණේ සයින් නගයට වර්තන කෝණේ සයින් නගේ දරන අනුපාතයේ නියතයක් කියලා. පතන කෝණය කියලා කියන්නේ පතන කිරණය සහ අභිලම්බය අතර කෝණය තමයි පතන කෝණය කියලා කියන්නේ. වර්තන කිරණය සහ අභිලම්බය අතර කෝණයට කියනවා වර්තන කෝණය කියලා. දැන් මේ ආලෝකය කියන එක අනිත් පැත්ත හරවන්න පුළුවන් ප්‍රතිවත්‍යයි. එන ආලෝකය යම් දිශාවකින් යම් පතයක් ඔස්සේ ආවනම් ආය හැරෙව්වොත් අපි ඒ පතේ ඔස්සේ යනවා. දැන් පතන මෙහෙම පතනය වෙන කිරණය මේ විදියට වර්තනය වෙනවා නම් මේ කිරණය අපි හැරෙව්වොත් අනිත් පැත්තට මේ කෝණය පතන කෝණය වෙන විදියට අයි වර්තන කෝණය වෙන විදියට තමයි නිර්ගමනය වෙලා යන්නේ. මෙහෙම එන කිරණය අනිත් පැත්ත හැරෙව්වොත් ඒ පතේ ඔස්සේම යනවා. ඒ නිසා මේ කෝණය පතන කෝණය හැටියට අරගෙන මේක වර්තන කෝණය හැටියට ගන්නත් පුළුවන්. එහෙම ගත්තාම ඒ පතන කෝණය සයින් නගේ බෙදීම වර්තන කෝණය සයින් නගේ කියන එක නියතයක්. ඒ නියතයට අපි කියනවා පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යේ වර්තනාංකය කියලා. ඒ නියතේ සමාන වෙනවා පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍යයේ වර්තනාංකය කියන එකට. හරි? පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍ය වර්තනාංකය. අපි ඒක අංකන කරනවා 1n2 කියලා. ඒක n2 නැත්නම් අපි සාමාන්‍යයෙන් n කියලා ලියනවා. ඒක සමානයි sin i බෙදීම sin r. දැන් මේක අනිත් පැත්තට ගත්ත කියලා හිතන්නකෝ. ඒ කියන්නේ කිරණය මෙහෙම ගියොත් එහෙම අනිත් පැත්තට යනවා කියලා සැලකුවා. අපි ගත්තොත් එහෙම sin r බෙදීම sin i කියලා. ඒ කියන්නේ පතන කෝණය r කියලා අරගෙන වර්තන කෝණය i කියලා ගත්තොත් එහෙම. එහෙම වුණොත් එහෙම sin r බෙදීම sin i කියන අනුපාතයෙන් ලැබෙන්නේ දෙවන මාධ්‍යයට සාපේක්ෂව පළමු මාධ්‍යයේ වර්තනාංකය. මේකෙන් අපිට එහෙම නම් ලැබෙන්නේ දෙවෙනි මාධ්‍යයට සාපේක්ෂව පළවෙනි මාධ්‍යයේ වර්තනාංකය. ඉතින් මෙන්න මේ නියම දෙක තමයි අපි කියන්නේ වර්තන නියම කියලා. ඉතින් ඒ වගේම මේ පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍යයේ වර්තනාංකය කියන එක අපිට ලියන්න පුළුවන් මෙහෙම. දෙවෙනි මාධ්‍යයේ නිරපේක්ෂ වර්තනාංකය n2යි කියලා ගත්තොත් පළමු මාධ්‍යයේ නිරපේක්ෂ වර්තනාංකය n1යි කියලා ගත්තොත් මම නිරපේක්ෂ වර්තනාංකය අර්ථ දක්වන්නම්.
ඒ නිරපේක්ෂ වර්තනාංක n2 සහ n1 කියලා ගත්තොත් පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍යයේ වර්තනාංකය කියන එක අපිට ලැබෙන්නේ n2 බෙදීම n1 කියලා. පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍යයේ වර්තනාංකය n2 බෙදීම n1 කියලා ලැබෙනවා. ඉතින් මම ඒක මෙතෙන්ට ආදේශ කරන්නම්. n2 යට n1 සමානයි sin i බෙදීම sin r. එකෙන් එනවා n1 sin i සමානයි n2 sin r කියලා. ඒ කියන්නේ පළවෙනි මාධ්‍යයේ නිරපේක්ෂ වර්තනාංකය සහ ඒ පතන කෝණයේ sin ගේ ගුණිතය සමාන වෙනවා දෙවෙනි මාධ්‍යයේ වර්තනාංකයේ නිරපේක්ෂ වර්තනාංකය සහ දෙවෙනි මාධ්‍යය තුලදී වර්තන කෝණයේ sin ගේ ගුණිතයට. ඉතින් මේක දිගටම අපිට කොච්චර මාධ්‍ය ප්‍රමාණයක් තිබුණත් ලියන්න පුළුවන්. ඕනෑම මාධ්‍යයක නිරපේක්ෂ වර්තනාංකය එම මාධ්‍යය තුලදී කිරණය අභිලම්බයේ සමග හදන කෝණයේ sin ගේ ගුණ කරපුවාම ලැබෙන උත්තරේ නියතයක් කියලා ලියන්න පුළුවන්. පැහැදිලිද? වර්තන නියමය එතකොට අපිට මේ ආකාරයටත් භාවිත කරන්න පුළුවන්. මේකට ස්නෙල් නියමය කියලා කියනවා. හරි. ප්‍රවර්තන නියම දෙකක් තියෙනවා. පළවෙනි නියමය කියන්නේ පතන කිරණයත් වර්තන කිරණයත් පතන පෘෂ්ඨයේදී අඳිනු ලබන අභිලම්බයත් එකම තලයක පිහිටනවා කියන එක. දෙවෙනි නියමයෙන් කියන්නේ පතන කෝණයේ sin ගේ බෙදීම වර්තන කෝණයේ sin ගේ කියන අනුපාතය නියතයක් කියන එක. නියතය කියලා කියන්නේ පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍යයේ වර්තනාංකය. එතකොට සාපේක්ෂ වර්තනාංකය තමයි එතන අදහස් කරන්නේ. නිරපේක්ෂ වර්තනාංකයකුත් තියෙනවා. එක අතකට මේ අපි ගත්තොත් එහෙම නිරපේක්ෂ වර්තනාංකය කියන එක. නිරපේක්ෂ වර්තනාංකය අපිට එක්ක රික්තයට සාපේක්ෂව මාධ්‍යයක වර්තනාංකය නිරපේක්ෂ වර්තනාංකය කියලා අර්ථ දක්වන්න පුළුවන්. රික්තයට සාපේක්ෂව වාතයත් ඒ ආසන්න ප්‍රවේගයන්නේ තියෙන්නේ. රික්තයේ සහ වාතයේ තුලදී ආලෝකයේ ප්‍රවේගය ආසන්න වශයෙන් සමානයි. ඒ නිසා රික්තයට හෝ වාතයට සාපේක්ෂව මාධ්‍යයක වර්තනාංකය නිරපේක්ෂ වර්තනාංකය කියලා අර්ථ දක්වන්න පුළුවන්. බලමු මේක අර්ථ දක්වන විදිය. හොඳයි. වර්තන නියම කියලා ලිව්ව නේද? වර්තනය සංසිද්ධිය හා සම්බන්ධ වන නියම දෙකක් ඇති අතර ඒවා වර්තන නියම ලෙස හඳුන්වනු ලබයි. පළවෙනි නියමය පතන කිරණයත් වර්තන කිරණයත් අතුරු මුහුණතේදී පතන ලක්ෂයට අඳිනු ලබන අභිලම්බය එකම තලයක පිහිටයි.
දෙවෙනි නියමය. දෙවෙනි නියමය පතන කෝණේ සයින් අගය වර්තන කෝණේ සයින් අගයට දරන අනුපාතය නියතයක් වේ. හරි අපි ලියමු ඒ අනුව මෙතෙන්ට මේක ලියන්නකෝ මේක ලියන්න මෙතෙන්ට මේක ලියන්න sin යට sin r සමාන නියතයක් කියලා ලියන්න අපි ලියමු මෙම නියතය මෙම නියතය පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යයේ වර්තනාංකය ලෙස හඳුන්වනු ලබන අතර එය එක n2 මෙන්න මෙහෙම එක n2 ලියන්නේ මේ එක n2 ලෙසගත් විට පහළ ලියන එක n2 සමානයි sin i බෙදීම sin r එක n2 සමානයි sin i බෙදීම sin r ඊට පස්සේ ලියන්න පළමු සහ දෙවන මාධ්‍යවල নিরপেক্ষ වර්තනාංක පළමු සහ දෙවන මාධ්‍යවල নিরপেক্ষ වර්තනාංක n1 හා n2 නම් n1 හා n2 නම් පහළින් ලියන එක n2 සමානයි n2 යට n1 එක n2 සමානයි n2 යට n1 එවිට ලියන්න මෙතන දිගට ලියන්න මාතෘකාව ලියන්න নিরপেক্ষ වර්තනාංකයට අර්ථ දැක්වීම নিরপেক্ষ වර්තනාංකයට අර්ථ දැක්වීම හොඳයි අපි කිව්වා මේ වර්තනය කියන සංසිද්ධිය සිද්ධ වෙන්නේ මාධ්‍යයකින් මාධ්‍යයකට ගමන් කරනකොට ආලෝකයේ ප්‍රවේගය වෙනස් වීම නිසා කියලා.
ඒ හින්දා ඒ ප්‍රවේගයේ ඇසුරෙන්ම নিরপেක්ෂ වර්තනාංකයේ අර්ථ දක්වන්න පුළුවන්. රික්තය තුලදී තමයි ආලෝකයට වැඩිම ප්‍රවේගයක් තියෙන්නේ. වෙනත් ඕනම මාධ්‍යයකදී තියෙන ප්‍රවේගය අඩු වගේක්. ඒ නිසා යම්කිසි මාධ්‍යයක নিরপেක්ෂ වර්තනාංකය නිරපේක්ෂ වර්තනාංකය අපි අර්ථ දක්වනවා ආලෝකයේ ප්‍රවේගය ඇසුරෙන්. එහෙම අර්ථ දක්වනකොට නිරපේක්ෂ වර්තනාංකය කියන එක අර්ථ දක්වන්නේ අපි රික්තය තුලදී ආලෝකයේ ප්‍රවේගයේ බෙදීම රික්තයේදී ආලෝකයේ ප්‍රවේගය බෙදීම මාධ්‍ය තුලදී ආලෝකයේ ප්‍රවේගය රික්තය තුලදී ආලෝකයේ ප්‍රවේගය යම්කිසි මාධ්‍යයක් තුලදී ආලෝකයේ ප්‍රවේගයෙන් බෙදපුවාම එම මාධ්‍ය තුලදී নিরপেක්ෂ වර්තනාංකය ලැබෙනවා. ඒක තමයි මාධ්‍ය තුලදී নিরপেක්ෂ වර්තනාංකයට තියෙන අර්ථ දැක්වීම. පැහැදිලිද? ඉතින් මේ নিরপেක්ෂ වර්තනාංකය අර්ථ දක්වපු විදිහටම සාපේක්ෂ වර්තනාංකත් ප්‍රවේග ඇසුරෙන් අර්ථ දක්වන්න පුළුවන්. හරි. අපි තුන් පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍ය වර්තනාංකය ඕනනම් පළමු මාධ්‍යයේදී ආලෝකයේ ප්‍රවේගයේ බෙදීම දෙවෙනි මාධ්‍යයේදී ආලෝකයේ ප්‍රවේගය කියලා ගන්න ඕන. එහෙමයි එන්නේ. දැන් රික්තයට සාපේක්ෂව මාධ්‍යයේදී ආලෝකයේ ප්‍රවේගය කියන එක ගන්නකොට රික්තය තුලදී ආලෝකයේ ප්‍රවේගයේ බෙදීම මාධ්‍ය තුලදී ආලෝකයේ ප්‍රවේගය කියලා නේ ගන්න. දැන් පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍යයේ වර්තනාංකය ගන්නකොට පළමු මාධ්‍යයේදී ආලෝකයේ ප්‍රවේගයේ බෙදීම දෙවෙනි මාධ්‍යයේදී ආලෝකයේ ප්‍රවේගය කියලා ගන්න ඕන. එහෙනම් තමයි අර්ථ දක්වන්නේ. ඉතින් අපිට මෙතනින් මේ নিরপেක්ෂ වර්තනාංකයේ අර්ථ දක්ව ගන්න විදිහ වැදගත් වෙනවා. ඒතුරු ඒවා ඒතකොට ගන්න පුළුවන් නේ. හොඳයි. අපි ලියමු. নিরপেක්ෂ වර්තනාංකයට අර්ථ දක්වීම කියලා ලිව්වනේ. වර්තන සංසිද්ධිය සිදුවන්නේ මාධ්‍යයක සිට මාධ්‍යයකට ආලෝකයේ ගමන් කිරීමේදී ආලෝකයේ ප්‍රවේගයේ වෙනස් වීම නිසා බැවින් ආලෝකයේ ප්‍රවේගයේ ඇසුරෙන් নিরপেක්ෂ වර්තනාංකයේ අර්ථ දැක්විය හැකියි. පාලින් යන ඒ අනුව යම්කිසි මාධ්‍යයක নিরপেක්ෂ වර්තනාංකය මේ ප්‍රකාශනය ලියා ගන්න. යනුව යම්කිසි මාධ්‍යයක নিরপেක්ෂ වර්තනාංකය මේ ප්‍රකාශනය ලියන්න. මාත් දෙන්නේ සංක්ෂිප්ත කරලා ළමයි තව සැරයක් සංක්ෂිප්ත කරනවා. ඔකට කෙටි සටහනක් ලියනකොට තව සැරයක් සංක්ෂිප්ත කරනවා. අන්තිමට පාඩම් කරන්න දෙයක් නැහැ කියලා අම්මයි කියනවා. නේද? ජලය, වීදුරු සහ භූමි තෙල් වල වර්තනාංක පිළිවෙලින් ජලයේ භූමි තෙල් සහ ජලයේ වීදුරු සහ භූමි තෙල් වල වර්තනාංක පිළිවෙලින් ජලයේ වීදුරු සහ භූමි තෙල් වල වර්තනාංක පිළිවෙලින් 3න් 4 2න් 3 හා 4න් 7 වේ. 3න් 4 2න් 3 සහ 4න් 7 වේ. රික්තය තුලදී ආලෝකයේ ප්‍රවේගය තුන ගුණ කිරීම 10 ms ඍණයක නම් මෙම එක් එක් මාධ්‍ය තුලදී
මෙම එක් මාධ්‍ය තුලදී ආලෝකයේ ප්‍රවේගය සොයන්න. අපි ඉස්සෙල්ලම ගමුකෝ ජලය තුලදී ලියන්නේ මම නිරපේක්ෂ වර්තනාංකයේ අර්ථ දැක්වීම වර්තනාංකයේ සමානයි ජලය තුලදී වර්තනාංකයේ සමානයි රික්තය තුලදී ආලෝකයේ ප්‍රවේගය බෙදීම ජලය තුලදී ආලෝකයේ ප්‍රවේගය. ඒතර ජලය තුලදී වර්තනාංකයේ 3න් 4යි ඒක සමානයි රික්තය තුලදී ආලෝකයේ ප්‍රවේගය 3 ගුණ කිරීම 10 8යි ජලය තුලදී ආලෝකයේ ප්‍රවේගය v. එහෙම වුණොත් v තමයි හොයන්න ඕන. v සමානයි අපිට ලැබෙනවා මහරස් ගුණිතය දාන්නම්. එතකොට 4න් 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 18. ඒ 3 වරක් 3 9. 9 4න් බෙදුවහම 2.25යි. ඒ අනුව ජලය තුලදී ආලෝකයේ ප්‍රවේගය තප්පරයට මීටර් 2.25 ගුණ කිරීම 18යි කියලා ලැබෙනවා. ඊළඟට අපි වීදුරු තුලදී ගමු. වීදුරු වල වර්තනාංකය 2න් 3යි. 2න් 3 සමානයි 3 ගුණ කිරීම 18යි කියලා කියන්නේ රික්තය තුලදී ආලෝකයේ ප්‍රවේගය බෙදීම වීදුරු තුලදී ආලෝකයේ ප්‍රවේගය v1 නම් v කියලා ගන්නකො v නම් අපිට මේකෙන් v හොයාගත්තම ලැබෙනවා වීදුරු තුලදී ආලෝකයේ ප්‍රවේගය 3ට 3 කැපෙනවා අපිට ලැබෙන 2 ගුණ කිරීම 18යි තප්පරයට මීටර්. භූමි තෙල් තුලදී ආලෝකයේ ප්‍රවේගය මේ සූත්‍රයටම දාන්න 4න් 7යි භූමි තෙල් වල වර්තනාංකය නිරපේක්ෂ වර්තනාංකය රික්තය තුලදී ආලෝකයේ ප්‍රවේගය 3 ගුණ කිරීම 18යි භූමි තෙල් තුලදී ආලෝකයේ ප්‍රවේගය v කියලා ගත්තොත් අපිට v ලැබෙනවා 3 ගුණ කිරීම 10 8 ගුණ කිරීම 4 බෙදීම 7 4 වරක් 3 12යි 12 බෙදීම 7 12ට 7 ඒවා 1යි 7 වරක් 1 7යි එතකොට 5ක් ඉතුරුයි 50ට 7යි ඔය විදිහට එනවා 1.7යි 1 ගුණ කිරීම 10යි 8යි තප්පරයට මීටර. මෙන්න මේ විදිහට විවිධ මාධ්‍යයන් තුලදී ආලෝක ප්‍රවේගය අපිට හොයාගන්න පුළුවන් මේ නිරපේක්ෂ වර්තනාංකයේ අර්ථ දැක්වීම භාවිතා කරලා. උදාහරණයක් කියන්න තව වාතයේ සිට වීදුරු තුලට අංශක 30ක පතන කෝණයකින් යුතුව වර්ධනය වෙන ආලෝක කිරණයක වර්තන කෝණය සොයන්න. විදුරු වල වර්තනාංකය 2න් 3යි කියලා ගන්න. දැන් පතන කෝණය දීලා තිනවා වර්තනාංකය දීලා තිනවා. වර්තන කෝණය හොයන්න ඕන. පාවිච්චි කරන්න n = sin i බෙදීම sin r කියන සූත්‍රය.